අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතිනි පින්නතිනි පින්නතරදරියනි අද අපි බලාපොරොත්තු වන්නේ මීට පෙර අයි පවත්වාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ මාතෘකාව ඇත්තේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යයි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව හරියාකාරව නිවැරදි අවබෝධයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනුයි අපි ආකාරයෙන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කළේ දේශනාන්තයේ සිද්ධ වුණේ නිසා තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨිය කියන මාර්ගාංගය පිළිබඳව අපි විග්‍රහ කළා මහා චත්තාරීසක සූත්‍රාන්තයට අනුකූලවයි ඒ විග්‍රහය කළේ සම්මා දිට්ඨිය දැනගනි මිත්‍යා දිට්ඨිය දැනගනි සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනි එකක් දෙලෙස් සහිතයි සුගතියට සතර ගමන්ට හේතු වෙනවා අනික් ක්‍රමේ නිවනට හේතු වෙනවා කියලා මේ ආකාරයෙන් දැකපු සම්මා දිට්ඨිය පිළිබඳව කාරණාවක් විග්‍රහ කළා. ඒක ඒ වගේ මෙතෙන්දී අපි දැනගත්තා මෙපතු වන්නා වූ සම්මා දිට්ඨිය පිළිබඳ යම් දැනීමක් ඇද්ද ඒ දැනීම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨියයි කියලා විග්‍රහ කළා. ඒ වගේම ඉතේ වටහා ගන්නා වූ යම් සිහිනුවණක් ඇද්ද සතියක් ඇද්ද ඒ සම්මා දිට්ඨිය වඩ කර ඇති සම්මා සතියයි කියලා විග්‍රහ කළා. ඒ වගේම ඒ සම්මා දිට්ඨිය පූර්ණ කර ගැනීමට අවබෝධය පූර්ණ කර ගන්නට යම්කිසි ආකාර උත්සාහයක් ව්‍යායාමයක් දරනවද අන්න ඒක සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා වායාමය කියලා මෙසේ විග්‍රහ වුණා. එහෙනම් දැන් සම්මා දිට්ඨිය පිළිබඳව සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මාර්ගාංග තුනක් පරිවාර කරගෙනයි පවතින්නේ කියන එක මේ ආකාරයෙන් විග්‍රහ වී තිබෙනවා. දැන් මෙතෙන්දී අපි තේරුම් ගත්තා සම්මා දිට්ඨිය කියනකොට ආර්ය සම්මා දිට්ඨිය මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි කියලා පෙන්නපු ඥාන සම්මා දිට්ඨිය තමයි මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් තවත් විග්‍රහ සහිතව මේ සම්මා දිට්ඨි ගැන පෙන්නකොට කම්මසගත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි, ඥාන සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියලා පස් ආකාරයෙන් විග්‍රහ වෙනවා. කර්මඵල අදහන, කර්මඵල විශ්වාස කරන සම්මා දිට්ඨිය එකක්. ඒ වගේම ධ්‍යාන සම්මා දිට්ඨි. මේ ධ්‍යාන පිළිබඳව දැනගන්නා වූ යම්කිසි දැනීමක් තියෙනවා නම් ඒ ලෞකික වන්නා වූ දැනීම් දෙකක් තමයි කම්මස්සගත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි කියන්නේ. අබුද්ධෝත්පාද කාලයක් තිබෙන සම්මා දිට්ඨිය තමයි අන්නේ සම්මා දිට්ඨිය. මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි සසර ගමනට හේතු වෙනවා. ඒ වගේම කෙලෙස් සහිතයි, කෙලෙස් විදලා නැහැ. ඒ වගේම සුගතියට හේතු වෙනවා. මෙන්න මේ කිව්ව සම්මා දිට්ඨි කාරණා දෙක තමයි ඔය කිව්වේ. දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ දකින සම්මා දිට්ඨිය තමයි ඥාන සම්මා දිට්ඨිය කිව්වේ. ඒ මඟ අනුගමනය කරනකොට ලැබෙනා මාර්ගය පිළිබඳ යම් දැනීමක් වැටහීමක් පූර්ණ වෙනවද? ඒක මාර්ග සම්මා දිට්ඨිය කියනවා. යම් කිසි ඵලයේ පූර්ණ කරගත්තද ඵලයේ ලැබුවද? ඵලයේ ලැබීමේදී ඇතිවන්නා වූ දැකීමට ඵල සම්මා දිට්ඨිය කියනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් ආදී වශයෙන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් පළමු වටහා ගැනීම ලැබුවට පස්සේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මිත්‍යා දිට්ඨිය වෙන්නේ කොහොමද? මිත්‍යා දිට්ඨිය වෙයිද නොවේද මේ කටයුතු කරනකොට කියලා අම්පෙන් අහන්න දෙයක් නැහැ. ආර්ය සම්මා දිට්ඨිය මේකයි කියලා වටහා ගන්නවා. අන්නේ ටික තේරුම් ගත්තා නම් පුළුවන්කම ලැබෙනවා. එයින් එහාට ආර්ය මාර්ගයේ පූර්ණේ කරගෙන යහපත ලබා ගන්නට. එහෙනම් ඔතෙන්දී හොඳටම තේරුම් අරගන්න ඕනේ. එහෙනම් සම්මා දිට්ඨියට මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං ආදී වශයෙන් මේ ඥානෙ පහළ වෙන්නේ. ඒ තුනේ කුමක්ද? අපි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ ලෝකේ දැකිය යුතුයි කියන කාරණයක් තිබෙනවා. යතනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන වචනේ මේ විග්‍රහ වෙනවා. යමක් අනිත්‍යද ඒ දුකයි, යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් ඒ අනාත්මයි. දැන් මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියනුවෙන් අපි දැන්ට භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමයේ තුලදී යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි, යමක් ස්ථිර නැත්නම් ඒක දුක නම් ඒක අනාත්මයි. මේ ආදී වශයෙන් අර්ථ විග්‍රහ කර ගැනීම කරගෙන තියෙනවා. ඉදිරි කාලයකදී මේ පිළිබඳව වැඩි විශේෂ විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි එකක් තේරුම් ගන්නට මෙන්න මෙහෙම දෙයක්.
යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියනකොට මේ ලෝකේ යමක් කියන එකට මොනවා ලැබෙනවද? මොනවා ගෝචරද? මෙන්න මේ කාරණේ හොඳට තේරුම් අරගන්න ඕනේ. යමක් කියන වචනෙන් ගත්තාම මේ ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි කියන යම් තාක්ෂයක් දේවල් නැත්නම් ඒවත් යමක් කියන්න අහු වෙනවා. අප්‍රියයි අමනාපයි කියලා ලෝක සත්‍යය අප්‍රිය කරන අමනාප කරන යමක් නැත්නම් ඒවත් ඒ කොටසට අහු වෙනවා. එහෙනම් යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත් ඒ අප්‍රිය අමනාපයි කියන ගොඩේ තියෙන ඒවාත් ස්ථිර නැත්නම් ඒකත් දුකද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නැවතයි මොකක්ද දෙන්නේ පිළිතුර. මෙන්න මෙතෙන් ටිකක් විග්‍රහ කරලා බලන්න ඕනේ අපි වඩා හොඳින් දහම් වැටහෙන. දුක පිළිබඳව වඩා හොඳින් වැටහෙන ක්‍රමයක් ඔය තුලම ධර්මයේ විරුද්ධ නොවන දහම් අර්ථය හරියාකාරයෙන් ක්‍රමයක් තියනවාද කියලා මෙන්න මෙතන කල්පනා කරලා පොඩ්ඩක් බලන්න ඕනේ. එන ඉච්ඡ කියලා වචනයක් තියෙනවා. ඉච්ඡ නැතිදී කියලා වචනයක්වත් නෑ ඉච්ඡ කියලා වචනයක් තියෙනවා. එහෙනම් මොකද්ද මෙතන පෙන්නන්නේ? කැමැති දෙයක් පවතිනවා නම් නැත්නම් කැමැතිසේ පවතිනවා නම් ඒකේ දුකක් නෑ. ලෝකයට දැනෙන්නේ නෑ කැමැතිසේ පවතිනවා යමක් දුකයි කියලා. යමක් කැමැතිසේ නැද්ද? ඒක දුකයි. දැන් කැමැතිසේ නැත්නම් දුකද සැපද කියලා ඇහුවොත් කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. ඒකේ පරස්පරත්වයක් පෙන්වන්න පුළුවන් කමක් නෑ. කොහොමද කැමැතිසේ යමක් නැත්නම් කැමැති නැතිලා ඒකාන්තයෙන් දුක එනවා කියන එක හොඳටම විද්‍යානුකූලව කවුරුත් න්‍යාය ධර්මයට අනුකූලව විශ්වාස කරනවා. එහෙනම් අනිත්‍යයක් වැහ ගන්න ඕනේ. යම් පිච්ඡං න ලබති සම්පි දුක්ඛං කියන වචනේ හේත බුද්ධ දේශනාවේ කියන නිසා මේ ගැන සැකයක් ප්‍රශ්නයක් හිතන්න විදියක් නැහැ. මේ විදිහට හිතුවොත් දුක වැඩිවියයිද දුක්ඛාරය සත්‍යය නොදැනීද කියලා හැම සැක හිතන්න දෙයක් නැහැ. මොකද්ද? අපි යමක් කැමති නම් ඒ කැමති වෙන්නේ මොනවද? මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ පොට්ටබ්බ. එන මේ පංචකාම වස්තුන්ට කැමති නම් අන්නේ කැමති වන්නා වූ යම් කිසි දෙයක් තියෙනවා නම් අන්නේ කැමති වන දේ අපි කැමතිසේ පවතින එකක් අපිට දකින්න පුළුවන්ද කියලා නුවණින් මෙනෙහි කරලා බලන්න ඕනේ, ඉවසලා බලන්න ඕනේ. ලෝකේ යම් කිසි මනවරණ රූපයක් විද්‍යාමාන වුණා නම් අප්‍රිය අමනාප දේවල් වලින් ඒක වැහෙනවා. ප්‍රියමනාප වූ ඒ කියනවා මනවරණ රූප ස්වභාවයේ බලාසිතියේදී ගෙවිලා වෙනදිලා යනවා. මේ දෙකටම අපි කැමති නැහැ කියලා බේරෙන්න පුළුවන්. පංචකාම සම්පත්තිය ප්‍රිය කරන මනාප කරන කෙනෙක් මනවරණ රූපයක් දැකලා එන්න මනවරණ රූපයක් අතුරු කරලා ඒකට මම කියලා මේක බදා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නකොට ඒ මනවරණ රූප ස්වභාවයට විරුද්ධ දෙයක් ඇවිදිලා ඒක ගෙවිලා යනවා. ඒ වගේම ඒ මනවරණ රූප ස්වභාවයේ ගෙවිලා යනවා වාගෙම බාහිර විරුද්ධ දෙයකින් ඒක වැහෙනවා නම් ඒවගේ ස්වභාවයේ ඒකේ උරුමේ ඒක වගේ ස්වභාවයක් නම් මොකද වෙන්නේ? ඒ මනවරණ ස්වභාවයේ කැමැතිසේ නැති බව අපිට ඔප්පු වෙනවා. මේකට ආගම් ભેදයක්, කුලමල ભેදයක්, ಜಾති ભેදයක් නැහැ. කාට නමුත් මනවරණ රූපයකට විරුද්ධ තමන් මනවරණවන ඊතර ප්‍රියමනාප නම් එහෙම දෙයක් නැති වෙලා යනවා දැක්කොත් ඒකට විරුද්ධකාරයකින් ඒ දේ වෙනස්ලා යනවා වෙනස් වෙලා යනවා දැක්කොත් මොකද සිද්ධ වෙන්නේ? ඒකාන්තයෙන්ම දුක හට ගන්නවා, අසහනය හට ගන්නවා. එහෙනම් මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ පොට්ටබ්බ, මනවරණ ධර්ම කියන මෙන්න මේ දේවල් ලෝකයා බලාපොරොත්තු වෙනවා නම් ඒවා අකමැති දෙයින් වැහිලා යනවා. ඒ වගේම කැමැති දෙයින් වශයෙන් තිබුණේ මනවරණ ස්වභාවයේ ඒවෙන් ඉවත් වෙලා යනවා, වෙනස් වෙලා යනවා. එහෙනම් මෙන්න මේ ස්වභාවය නැති කිසිම ප්‍රියමනාප දෙයක් ලෝකේ නැහැ කියලා නුවණින් සිහි කර බලන විට විද්‍යා සිද්ධාන්තයක් හැටියට පේන්න පටන් ගන්නවා. එහෙනම් මේක ආගමික මතයක් නෙමෙයි. මේක විද්‍යා සිද්ධාන්තයක් වලින් තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේක දැනගත්තාම දකින්නවා මේ ලෝකෙහි යමක් කැමැතිසේ තියනවද නැද්ද කියලා බලපුවාම කැමැතිසේ පවතින යමක් පෙන්වන්නට ඔප්පු කරන්න සාධකයක් නැතුව යනවා. එහෙනම් දකින්නවා ලෝකෙහි යමක් පවතිනවා නම් ප්‍රියමනාප හෝ අප්‍රියමනාප හෝ යමක් ඇද්ද කැමැතිසේ නැහැ. එහෙනම් ප්‍රියමනාප වන්නා වූදී ගෙවිලා යනවා කැමැතිසේ නැහැ. අප්‍රිය අමනාප දෙයින් ඒවා වැළඳ ගන්නවා, වට කර ගන්නවා කැමැතිසේ නැහැ. එහෙනම් මේ දෙකම කැමැතිසේ නැත්නම් ලෝකේ කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් හොයලා බැලුවට කැමැතිසේ පවත්වන්න පුළුවන් දෙයක් ලෝකයේ තුල තියනවද නැද්ද කියලා මනා පරීක්ෂණයක් කියලා සිහි කරලා බලනකොට එහෙම දෙයක් මට දකින්න හිතාගන්න නෑ නේද කියලා ඕනම කෙනෙකුට නුවණින් සිහි කරලා බලනකොට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ?
එහෙනම් ඒ වස්තුවක් අතුරු කරගෙන එවතු වන්නා වූ කැමැති වස්තුවක් අතුරු කරගෙන කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ඒ දුකේ ඒ ඉස්සා හටගන්න දුකටපත් වෙන්න ඒකේ වලකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ හැරෙන්න තවත් හරයක් දෙන්නේ නැත්නම් එහෙමනම් ඒ කැමති දේවල් ගෙවිලා යන්නේ මෙන්න මේ හේතුව නිසා යමක් සිද්ධ වෙනවා. මොකද්ද? කැමති දේ නැතිනම් ඒ බඳු දේවල් වල හරයක් නැහැ. අනාථ දහම් කියලා දකින්න පුළුවන් වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? යම් කිසි ආකාරයෙන් ප්‍රියමනාපයක් අල්ලන්න ගියා නම් ඒකත් අනාථයට වැටෙනවා. ඒ ප්‍රියමනාපයන් අල්ලන්න ගිහිල්ලා කැමැත්තේ පවත්වන්න බැරි දෙයක් ඇතුළට ගත්තා නම් ඒ දෙක නිසාම හටගත්තේ මොකද්ද? අනාථ භාවයකට පත්වීමයි. එහෙනම් අනාථයටපත් වුණා නම් මොකද වෙන්නේ? අන්න අපි දකිනවා දුක් දහම් සහ දුකට හේතු වන දහම් කියන දෙක තියෙනවා. දුකයි දුකට හේතුවයි අනාථ දහම් කියලා දැනගන්නවා. එහෙනම් අපි දැනගත්තා ඊළාට මේ දුකේ මිදහත් වීමක් ඇද්ද අත්තරින් වැලි විදී යාමක් ඇද්ද ඒ සඳහා මාර්ගයක් ඇද්ද නාත ධර්මයේ සහ නාත ධර්මයේ මාර්ගය එතනයි කියලා දකිනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ අනාථ අනාථ හැටියට දැක්කනම් නාත නාත හැටියට දැක්කනම් අනාථ නාත දැක්ක බව තේරුම් ගන්න ඕනේ. කාර්ද අනාථ නාත කියන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේට තවත් නාමයක් තමයි අනාථ නාථයන් වහන්සේ. අන්න බුදුන් දැක්කා ධර්මයේ තුලින්. යෝ ධම්මං පස්සති තෝ මං පස්සති කියන දේ තේරුම් ගත්තා. එහෙනම් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දහම් තේරුම් ගත්ත කෙනාට අනාථ අනාථ හැටියට තේරුම් ගත්තා නම් නාත වූ නිවන නාත හැටියට තේරුම් ගත්තා නම් අනාථ ලෝකේ හැටියට නාත වූ නිවන හැටියට තේරුම් ගත්ත කෙනා සත්‍යය දැක්ක කෙනෙක් වුණා. අනාථ නාත දැක්ක කෙනෙක් වුණා. මෙන්න මේ தත්ත්වය දැක්ක කෙනාට මොකද වෙන්නේ? දැන් තියෙනවා දැකපු දහමක් තියෙනවා. හරියටම සංසියන එකතුවෙන් මිදීමට දැකපු දහම් චතුරාර්ය සත්‍යයේ අනාථ නාත ඔන්න ඔය ආකාරයෙන් දැක්ක බව දැන් මෙතේ තේරුම් ගත්තා නම් අන්නේ දැනත්තාට මිදීමක් තියෙනවා. දැනුමක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ ටික තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අන්න අපි සම්මාදිට්ඨියෙන් දැකපු දහමෙන් දැකලා තියෙනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානං අයං උච්චති. වික්කවේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය ඔය ආකාරයෙන් දැන් විග්‍රහ කරලා තේරුම් ගත්තා. දැන් මොනින් තේරුම් අරගන්න ඕනේ මේ ටික තේරුම් ගත්තාම ඊළඟ මාර්ගාංගය මොකද්ද? සම්මා සංකප්ප කියන මාර්ගාංගය. මොකද්ද මේ කියන්නේ? සම්මා සංකප්පේ කියන මාර්ගාංගයේදී පෙන්නනවා යහපත් සංකල්පනා, හරි සංකල්පනා, නිවැරදි සංකල්පනා කියලා. මෙහෙම අපි දැනට දැනගෙන ඉන්නේ ඒ විදිහේ. නමුත් හරියාකාරව අපිට ওই ටිකේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ අන්නාර ආකාරයෙන් මහා චත්තාරීසක සූත්‍රයට අනුකූලව තේරුම් ගන්නකොට සැකයක් නැතුව හරියටම දැනගන්න පුළුවන් වෙනවා කොහොමද සම්මා සංකප්ප කියන මාර්ගාංගය කියන කාරණය. එහෙනම් ඒ කියන අර විදිහටම කොහොමද මිත්‍යා සංකප්පසේ දැනගනි, සම්මා සංකප්පසේ දැනගනි. සම්මා සංකප්ප දෙයාකාරයි කියලා දැනගනි. එකක් කෙලෙස් සහිතයි සුගතියට සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. එහෙනම් මෙන්න මේ කාරණා ටික විග්‍රහ කරලා දැනගන්න ඕනේ ධර්මානුකූලව සම්මා සංකප්ප කියන මාර්ගාංගය පිළිබඳ හරියාකාර වැටහීමක් ඇති වෙනවා. එහෙනම් මොනවද දැනගන්නේ? මොනවාද මිත්‍යා සංකප්ප, කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන මෙන්න මේ පාප සංකල්පනාවන් තුනක් තියෙනවා. කාමයේ පිළිබඳව, කාම දුස්චරිතයන් පිළිබඳව සංකල්පනා ඇති කරනවා. ඒ වගේම හිංගි හිංසා කරමින් අනුසලාපෙලා තමන්ට ඒ වගේම එපඳු වන්නා වූ සංකල්පනා ඇති කරනවා. ඒ වගේම වෛර කරන, ක්‍රෝධ කරන, ඒ වගේම නිന്ദා අපහාස කරමින් අනුන් පහත් කරන මේ බඳු ගතිය ඇතිනවා. මෙන්න මේවට කියනවා අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම ඒ වගේ ව්‍යාපාද සංකල්පනා, කාම සංකල්පනා, ඒ වගේම හිංසා සංකල්පනා කියලා මේ ආකාරයෙන් පෙන්වනවා මේ නරක පැත්ත. එහෙනම් ඒකෙන් මිදෙන පැත්ත මොකක්ද? එතන කියන්නේ මිත්‍යා සංකප්ප. සම්මා සංකප්ප දෙයාකාරයි කියලා දැනගන්න. එහෙනම් මොනවද සම්මා සංකප්පේ දෙයාකාරයේදී එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා, නම සුගතියට හේතු වෙනවා. මොනවද මේ ටික? අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා. එහෙනම් මෙන්න මේ ටිකට කියනවා සම්මා සංකප්ප. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට තෝරා ගන්න බැරි පැටලුම් සහගත ධන. හොයා ගන්න ඕනේ වෙනස. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා කියනකොට සම්මා සංකප්ප මාර්ගාංගයේ සූත්‍රාන්තය තුළ විග්‍රහ කරලා පෙන්නනවා කොහොමද?
සම්මා සංකප්පේ පෙන්වන්නේ අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නික්කම්ම සංකප්පෝ, අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. දැන් මෙතෙන්දී අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා කියන මේවා තමයි මහන්නේ සම්මා සංකප්ප කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ කරපු දේශනාවකදී ඔන්න ඔය ටික විග්‍රහ කරලා තේරුම් ගන්න දෙනක අපිට අසුුනේ නැත්නම් ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට සුගතියට හේතු වෙන සම්මා සංකප්පයට අයිති වෙන්නේ මොන හරියද? ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන සම්මා සංකප්පයට අයිති වෙන්නේ කෙබඳු දහමක්ද කියලා තෝරා ගන්න බැරුව යනවා. ඉතින් මෙතෙන්දි ඊටාම පොඩි තේරුම් අරගන්න ඕනේ. වැදගත් දහම් පසුව මෙවන් වාග් විග්‍රහ කරලා දැනගන්න ඕනේ. ඊට වෙලාවකදී විග්‍රහ කරන්න බෑ. එක පදයක් විග්‍රහ කරන්න බෑ. ගානක් විග්‍රහ කරන්න වෙනවා විස්තර කරලා දෙනවනම්. නමුත් එක්තරා මට්ටමකින් හරි තේරුම් අරගන්නයි මේ විග්‍රහ කර දෙන්නේ. ඉතින් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අන්න සම්මා සංකප්ප කියන මාර්ගාංගී ලෞකික පැත්තක් තියෙනවා මොකද්ද? අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා. අපි අද මෙතෙක් කල වඩන මෛත්‍රී භාවනාවක් තියෙනවා. වෛර නොකරවා, නොකිරීවා, ක්‍රෝධ නොකිරීවා, නින්දා නොකිරීවා, අවමාන නොකිරීවා ආදි වශයෙන් අපි අරගන්නවා. ඒ වගේම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා කියන මේ භාවනාවක් අපි කරගෙන යනවා. කොයිතරම් දුරට අපි මේ අව්‍යාපාද අවිහිංසා සංකල්පනාව තුළ, නික්කම්ම සංකල්පනාව තුළ බැහැගෙන තියෙනවාද? ආර්ය මාර්ගයේ දේවන් නිවන් දැකීමට හේතු වෙන ඒ සම්මා සංකප්පේ කොතෙක් දුරට දැනගෙන තියෙනවද කියලා මෙන්න මෙතෙන්දී තේරුම් අරගෙන බලන්න ඕනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ වැඩෙන්නේ ඉස්සෙල්ලා ඔය වෛර නොකරන, හිංගිහිංසා නොකරන, ඒ වගේම යම්කිසි මේ කාම ලෝකයේ ඇතුළු කරන්නේ නැතුව යම්කිසි ආකාර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන හැටියට, වෙන අනගාരിക ජීවිතයක් ගත කරන හැටියට වෙන් වෙලා හිටව පැවිදි පිරිසකුත් හිටියා. එහෙනම් ඒ අය විසින් මොකද කරන්නේ? ඔය කියන අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනාවෙන් යුක්තව කටයුතු කළා. ඒවා ලෞකිකයි. එහෙනම් අදත් යම් කෙනෙක් ওই ලෞකික අදහසින් ඔය ටික සිද්ධ කරගෙන යනවා නම් අන්‍යයාට සිද්ධ වෙනවා ලෞකික වූ අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන මේ සංකල්පනාව තුළ සමාගයේ ජීවිතය ගත කරන්නේ. ඒක සම්මා සංකප්පයක් තමයි. නමුත් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ අපිට ඒකට වඩා වැදගත් දෙයක් ඕන කරනවා මොකද්ද? නිවන් දකින්න හේතු වෙන සම්මා සංකප්පය මොකද්ද කියලා දැනගන්න. අන්න දැන් අපි ඒක කොහොමද හොයාගන්නේ? අව්‍යාපාද සංකල්පනාව ඇති වෙන්නේ කොහොමද? අවිහිංසා සංකල්පනාව, නික්කම්ම සංකල්පනාව කොහොමද ඇති වෙන්නේ? අන්න අපි දැනගන්න ඕනේ වැදගත් දැනක් තියෙනවා. මෙන්න මේකට කියනවා ආර්ය මෛත්‍රිය. ආර්යයන්ට වෙනම මෛත්‍රියක් තියෙනවද කියන එක මේ කුකුස් ඇති වෙන්න පුළුවන්. නමුත් ඉදිරි අවස්ථාවේදී මේ මෛත්‍රී භාවනා පිළිබඳව විශාල විග්‍රහයක් කරන අවස්ථාවකට යොමු කරනවා. ඒ අවස්ථාවේ වෙන් කර තබනා වැඩි විස්තරේ ඒ විදිහට දැනගන්න පුළුවන් මොකද්ද මෛත්‍රී භාවනාව? නිවන් දකින්න මෛත්‍රී භාවනාව මොකද්ද? ලෝකේ අනාදී පටන් ගෙනාවු මෛත්‍රී භාවනාව මොකද්ද කියලා ධර්මානුකූලව විග්‍රහ කරනවා. දැන්ට මේ අවශ්‍ය මට්ටමේ හැටියට අපි තේරුම් අරගන්න ඕනේ. අන්න අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන සංකල්පනාවන්ගෙන් ලෝකේ ලෝක සත්‍යයට වෛර නොකර, ක්‍රෝධ නොකර, හිංගිහිංසා නොකර යම්කිසි ලෞකික වූ දයාවෙන් අනුකම්පාවෙන් කටයුතු කරන කෙනෙකුට, ඒ වගේ වෙන් වෙලා කටයුතු කරන කෙනෙකුට ඔය කියන සංකල්පනා එනවා. නමුත් නිවන් දකින්න නම් ඔය මට්ටමින් කරන්නා වූ ඒ සංකල්පනා මදි, ඔය කරන මෛත්‍රිය මදි. එහෙනම් කොහොමද අපි වෙන් කරගන්නේ? හොයාගන්නේ ඒ සඳහා කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති වන නිවන් දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති වන සම්මා සංකප්පේ වෙන් කරලා දැනගන්නේ කොහොමද? මෙන්න මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් කොහොමද ඒක වෙන් කරලා අපි තේරුම් අරගන්නේ? අපි මුලදීම දහමක් තේරුම් අරගත්තා. මොකද්ද? දහම් ඇත පහළ වෙන්න හේතු වන යදනිච්ඡං සම්දුක්ඛං යං දුක්ඛං සදනත්තා කියන මේ වචනේ දැනගෙන අපි මේකෙන් අවබෝධයක් ලබා ගත්තා. මොකද්ද මේ අවබෝධය? යං කීචි සමුදය ධම්මං සබ්බං සං නිරෝධ ධම්මන්ති කියන අවබෝධය. යම් ධර්මයක් මේ ලෝකයේ පහළ වෙනවද? ඕවා නැති වෙන සුළු කියලා යද අර්ථ විග්‍රහ කරන්නේ. ඊටලා ගැඹුරු අර්ථයක් දෙන්න තියෙන්නේ. කවුම් ගහන වටිනායව නෙමෙයි. මේ ලෝකේ යම් ධර්මයක් හටගත්තා නම් පරිසරන්න වටිනායව නෙමෙයි. පසුව මෙයා විග්‍රහ කරලා දෙනවා. ඇයි නැති වෙන සුළු නොකිය? ඒ නිරෝධ ධම්මං කියන එකට වෙන්නේ එහෙම වචනයක් කියන්නේ. ඡන්ද රාගයෙන් බැඳුනහම තමයි ඒ වස්තුන් අල්ලාගෙන හටගත්ත වස්තුන්ගේ රවුම් ගහන්නේ. එහෙනම් අපි නිරෝධ කරලා දමන්නේ මොකද්ද? ඇති කර දමන්නේ. ඡන්ද රාගය නැති කරපුවාම ඒවැ පරිසරණ බලාපොරොත්තු නැති වෙනවා. එහෙනම් අපි දැනගන්නවා මෙන්න මේ නැති වෙන අපිට වටිනා දෙයක් හැටියට අල්ලන්න දෙයක් නැහැ. ඇතිවීම නැතිවීම කියන ඇත නැත කියන අන්ත දෙකට නොවැඩි
අපි දකින්න ඕන හරියාකාර දහම් දකින්න. ඒ නිසා තේරුම් ගන්න ඕනේ. පරිසරන්න වටිනා හරවත් දහම් මේ ලෝකේ නෑ කියලා දැනගත්තා නම් අන්නේ දැනගත්ත කෙනාට මොකද සිද්ධ වෙන්නේ? එහෙනම් මම මොකද මේ ලෝකයේ විතර කල් වෛර කළා නම්, ව්‍යාපාදෙහි පහල කළා නම්, ඒ වගේම හිංගි හිංසා කළා නම්, ඒ වගේම යම්කිසි කාම සංකල්පනා ඇති කළා නම් වටිනා දෙයක් තියෙනවා කියන මුලාවන්සයි මම ඇති කළේ. එහෙනම් ඒ නිසා මම දැවුණා. 11 කින්නකින් දැවුණා. කුමක්ද? රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි, ජාතිගිනි, ජරාගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, දුක්ගිනි, දෝමනස්සගිනි, උපායාසගිනි කියන්නේ මේ 11 මහා ගින්නකින් දැවි ආපු ගමනකට ගෙන්න යෙදුනේ. සසර ගමනක් හැදුනේ මේ જાතියෙන් එන්න කුමක් විදාද? මෙන්න මේ කියන්නා වූ ඔය කියන අර යථාබෝධයෙන් ලැබුණ නිසා හරයක් තියෙනවා කියන මේ දෘෂ්ටිය නිසා තමයි යම් තරමක් කාම සංකල්පනා ඇති කලේ. තමන් කාම වස්තුන් ඇතුළු කරගන්න ගිහිල්ලා ඒ පිළිබඳව අනුන්ට නොවේවා මට වේවා කියන මේ අදහස් ඇති කරගෙන ඒ වගේම අනුන් කනසා දමන බලාපොරොත්තු ඇති කරගෙන මහා තරංගයකට පොරේකට බහැලා ව්‍යාපාද සංකල්පනා ඇති කරගත්තේ. ඒ වගේම නික්මෙන්නේ නැහැ. ඒවාම ඇතුළු කරගෙන ඒ දුර මිදගෙන හිංගි හිංසා කරමින් තමාගේ දුක්ඛිත ජීවිතයක් ගත කරන්න පටන් ගත්තේ. වටිනා වස්තුවක් හැටියට මේ ලෝකේ පැවැත්මේදී තියෙනවා කියන දෘෂ්ටිය උදයි. නමුත් මේ ලෝකයේ තුල සාර ධර්ම වශයෙන් අල්ලන්න වටිනා දෙයක් නැහැ කියලා ධර්මානුකූලව දැනගත්තාට පස්සේ අනේ මොනව අල්ල ගන්න මං කාගේ බැඳෙන්නද? මොකද හිංගි හිංසා කරන්නද? මොනවට මම අනුන්ට දැවීම් ඇති කරන්නද කියලා මේ වැඩක් නැති දේවල්නි. අනේ මේ ලෝක සත්‍යය මං අද හසුනා නිවුණා වාගේ මේ ලෝකයේ තිබෙනා මේ දුක්ගිනි 1000න්ගේ නිවිලා මේ යථාදහම අවබෝධ කරනවා නම් ඒ ඇයට කොච්චර සාන්තියද කොච්චර ප්‍රණීතද සාන්ත වූ ප්‍රණීත වූ ඒ නිවන් සුවය අත් කර ගන්නවා නේද කියලා මෙන්න මෙහෙම දායකම්පාවක් හට ගන්නවා ආර්ය ධර්ම අවබෝධයක් ලැබුණාට පස්සේ. අන්නේ ධර්ම අවබෝධයක් ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? කාම සංකල්පනා වෙනුවට ඒ හිත් තුළ ඇති වෙන්න පටන් ගන්නවා කාමයන්ගෙන් නික්මෙන නික්කම්ම සංකල්පනා. ව්‍යාපාද සංකල්පනා වෙනුවට අව්‍යාපාද සංකල්පනාවක් හට ගන්නවා. හිංගි හිංසා කරනා වූ වෙනුවට අවිහිංසා සංකල්පනා හට ගන්නවා. ලෝක සත්‍යයට නිවන් ලැබේවා, නිවන් සාන්තිය උදා වේවා කියන පරම මෛත්‍රී අධිෂ්ඨානයක් ඇති වෙනවා. මෙන්න මේක අර කියන්නා ලෝකයට වෛර නොවේවා, ලෝකයට නිදුක් වේවා, නිරෝගී වේවා කියලා ලෞකික සෙත්පැතීමක් කළාට වැඩිය ඊටර මහා ගැඹුරු අවස්ථාවක්. මේ ධර්මයේ තුලින් මතුවෙනා උත්තම අවස්ථාවක් නිසා මෙන්න මේ සංකල්පී ගති ස්වභාවයට මානසිකත්වයේපත් වෙනවා. මෙන්න මේ ධර්මාභෝධය ලැබූ කෙනෙකුට ඒ නිසා මොකද වෙන්නේ? අසාර ලෝකයේ තුල මොනවා අල්ලන්නද, මොන කාමයක් පස්සේ යන්නද? මොනවාට හිංගි හිංසා කරලා මොනවා රැකගන්නද? මොනවාට වෛර ක්‍රෝධ කරලා හිටන් මොනවා තරංගයක් කරලා ජයක් ලබන්නද? මොනවාද මේ අසාර ලෝකේ ගන්න තියෙන්නේ? අනේ ලෝක සත්‍යයටත් මේ සත්‍ය වැටහිනා නම් ඒ ලෝක සත්‍යොත් මේ ඇලීම් ගැටීම් මුලා ආදී වන දැවීමෙන් තැවීමෙන් මිදිලා පෙනිපෙනීම දැනසෙනවා නේද? මානසිකත්වයේ නුනහම කොච්චර සුවද? මෙන්න මේ தත්ත්වයේ Tamanටම වැටහිලා ලෝක සත්‍යයට මේ උතුම් වූ මිත්‍ුනේ පතන සත්‍යයටපත් වෙනවා. මෙන්න මෙතනපත් වුණාම කියනවා අප්‍රමාණ මෛත්‍රිය ලෝකයට පතුරවන තත්ත්වයටපත් වුණා. අන්න ආර්යයන්ට කරන්න පුළුවන් දෙයක් මේ හකේක අනාර්ය විලා කරන්න බෑ. යථාබෝධි ලැබූ කෙනෙක් කරන්න ඕන දෙයක්. අන්නේ තත්ත්වයටපත් වුණ කෙනාගේ ඔන්නේ ගුණ ආපුවාම කියනවා සම්මා සංකප්ප කියන ආර්ය මාර්ගාංගය ලැබුණා කියලා. දැන් තේරුම් ගන්න මේ ටික තේරුම් ගත්තාම මිත්‍යා සංකප්පසේ දැනගනි. සම්මා සංකප්පසේ දැනගනි. සම්මා සංකප්පේ දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් දැනගත්තාද මේ සම්මා සංකප්ප පිළිබඳව මෙන්න මේකට කියනවා සම්මා සංකප්ප පිළිබඳ සම්මාදිට්ඨිය පහළ වුණා. එහෙනම් සම්මාදිට්ඨිය තවත් ඈතට විග්‍රහ වුණා. සම්මා සංකප්ප පිළිබඳ සම්මාදිට්ඨිය කියන්නේ ඕකයි. ඒ වාගේ මෙතෙන්දී දකින්නවා. මෙන්න මේ ආකාරයෙන් මිත්‍යා සංකප්පය දුරු කළ යුතුයි කියන දහම්. ඒ වාගේම සම්මා සංකප්පයන්ගේ ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට සසර ගමට හේතු වෙන මේවා සාමාන්‍ය දහම්. ඒ වාගේම ආර්ය ධර්මයක් වශයෙන් ගැනීමනා මේ උත්තරීතර වන්නා වූ අව්‍යාපාද අවිහිංසා නික්ඛම්මයන්ගේ ධර්මාභෝධයෙන් ලැබෙනා උතුම් ගුණයක් ඇද්ද මේක උත්තරීතරයි ප්‍රණීතයි. මෙන්න මේක නිවනට හේතු වෙනවා. ඔන්න ඒ කාරණාක්ගේ දැනගත්ත තැන්පතන් මොකද වෙන්නේ? ඔව් සතියෙන් ඉන්නවා, සතිය පිහිටනවා, ඇත්ත දකින්නවා, සතිය පිහිටනවා. අන්නේ සතියෙන් යුක්ත වෙනකොට කියනවා සම්මා සංකප්ප මාර්ගාංගයේ පරිවාර කරන ඇති සතිච්ඡයන්නා මාර්ගාංගයේ දුනා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතෙන් පටන්ගෙන යම් සම්මා සංකප්පය පූර්ණ කරගෙන අරිහත්ත්වයට යනකම් පූර්ණ භාවයට පත් වේ යුතුද? ඒ සාකල් නවත්වන්නා උත්සාහයක් වීර්යයක් ගොඩනගෙන පටන් ගන්නවා. ඒ සාන්තව ප්‍රණීත වූ යථාර්ථයේ පිහිටමින් නිවනේ පිහිටමින් වැඩෙන හිතට
මෙන්න මේ කියනා උත්සාහයේ වීර්යය නිරන්තරයෙන් නැගිට පටන් ගන්නවා. මෙන්න මේ කියනා වූ தත්ත්වයේ මතුවෙන්නට කියනවා සම්මා සංකප්ප පිළිබඳ සම්මා වායාමයේ මතුණා කියලා. එහෙනම් සම්මා සංකප්ප මාර්ගාංගයේ සම්මා සංකප්පේ වඩා සම්මා සංකප්පේ පිළිබඳ යථාර්ථයේ පෙන්වා දෙන සම්මා දිට්ඨියත් ඒ වඩා ඇත්තා වූ සම්මා සතියක් සම්මා වායාමයක් තියෙන මාර්ගාංග තුනකින් පරිවාර කරගෙන තියෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ටික තේරුම් ගත්ත දාට සම්මා සංකප්ප කියන්නේ මොකද්ද කියලා කාගෙන්වත් අහන්න ඕනේ. සම්මා සංකප්පේ දකින්නවා මිත්‍යා සංකප්පේ දකින්නවා ලෞකික සම්මා සංකප්පේ දකින්නවා ලෝකෝත්තර සම්මා සංකප්පේ දකින්නවා. එහෙනම් ඔහු ඉතින් ප්‍රණීතාන්තමින් ලෝකෝත්තර සම්මා සංකප්පේ තේරුම් ගන්නවා. මධ්‍යම මට්ටමේ ලෞකික සම්මා සංකප්පේ දැනගන්නවා. තීන මට්ටමින් මිත්‍යා සංකප්පේ තේරුම් අරගෙන මිත්‍යා සංකප්පේ මිදිලා ලෞකික සම්මා සංකප්පේ දැන්න සුදුසු ආකාරයෙන් අතුරු කරමින් ප්‍රණීත වන්නා වූ ආර්ය සම්මා සංකප්පේ වඩලා නිවන් අවබෝධ කරගන්න මාර්ගය පූර්ණේ කරගන්නවා. දැන් කාගෙන්වත් අහන්න සැකයක් ඉතුරු වෙලා නැහැ. මෙන්න මේ බඳු ස්වභාවයක් තමයි සම්මා සංකප්ප මාර්ගාංගයේ පිළිබඳ මෙහි දැනගත යුත්තේ. දැන් අපි මෙච්චර කාල අහලා තිබුණාද? හිතලා තිබුණාද? ඊළඟට ඉතලා බලන්න ඕනේ. ඊළඟට මොකද්ද කියන ඊළඟ මාර්ගාංගයේ සම්මා වාචා කියන මාර්ගාංගයේ මොකද්ද සම්මා වාචා කියන්නේ? මිත්‍යා වාචාසේ දැනගනි සම්මා වාචාසේ දැනගනි මිත්‍යා සම්මා වාචා දෙයාකාරයි කියා දැනගනි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමනට හේතු වෙනවා අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා මෙන්න මේ කාරණා ටික සම්මා වාචා මාර්ගාංගයේ පිළිබඳ දැනගන්න ඕනේ එනම් මොනවද මිත්‍යා වාචාසේ දැනගනි කියන්නේ මුසාවාදේ හිතුනා වාචාව පරුසා වාචාව සම්පප්පලාප යන නිබඳු වන්නා වචනෙන් කෙරෙන්නා යම් දුච්චත්වයක් ඇද්ද මෙන්න මේ වචනෙන් කෙරෙන්නා වූ පාප සංකාරයක් ගොඩනගෙනවද මෙන්න මේක සම්මා මිත්‍යා වාචා කියලා දැනගන්නවා මුසාවාදයෙන් වෙන්වීමක් ඇද්ද පිසුනා වාචාවෙන් වෙන්වීමක් ඇද්ද පරුසා වාචාවෙන් වෙන්වීමක් ඇද්ද ඒ වගේම සම්පප්පලාපයෙන් වෙන්වීමක් ඇද්ද මෙන්න මේ කියන්නා වූ මේවායේ වෙන්වීම කියන්නේ කැමැත්තෙන් වෙන්වීමයි ප්‍රධාන වෙන මුදින් තේරුම් අරගන්න ඕනේ මුසාවාදා හතවිරතෝ මුසාවාදා වීරමණී පිසුනා වාචා වීරමණී පරුසා වාචා වීරමණී සම්පප්පලාපා වීරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා කියන මේ මාර්ගංගයේ පූර්ණත්වය මේ පෙන්වන්නේ අරිහත්ත්වයට යනකම් මේක පූර්ණ වෙනවා ක්‍රමක්‍රමයෙන් එහෙනම් මෙන්න මේ කියන්නා වූ පූර්ණ වෙනකොට මෙන්න මේ පූර්ණ වෙන කාරණේදී මේ වෙන්නෝනා වූ මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප කියන වචනේ කෙරෙන්නා මේ යම්කිසි ආකාර වැරදි පැත්තක් ඇද්ද මෙන්න මේ ටික මිත්‍යා වාචා කියලා දැනගන්නවා එහෙනම් මුසාවාදයෙන් වෙන්වීම පිසුනා වාචයෙන් වෙන්නලා පරුසා වාචයෙන් වෙන්නලා සම්පප්පලාපයෙන් වෙන්නාම මෙන්න මේ தત્වේ සම්මා වාචා කියලා දැනගන්නවා සම්මා වාචා දෙයාකාරයයි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට සතර ගමනට හේතු වෙනවා අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා දැනගන්නවා එහෙනම් මෙන්න මේ ටික විග්‍රහ කරලා දැනගත්තාම මිත්‍යා වාචා පිළිබඳව මිත්‍යා වාචා හරියට දකින්න සම්මා වාචා හරියට දකින්න සම්මා දිට්ඨිය පහළ වෙනවා සම්මා වාචා කියන මාර්ගාංගයේ පිළිබඳ සම්මා දිට්ඨිය මෙන්න මේ ආකාරයෙන් සකස් වෙනවා එහෙනම් දැනගන්න ඕනේ කොහොමද සම්මා වාචා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් නිවන් දකින්න හේතු වෙන සම්මා වාචා මාර්ගාංගයේ වෙන් කරලා හොයාගන්නේ කොහොමද බොරු නොකිය කේලම් නොකිය පරුස වචන නොකිය ප්‍රලාප නොකිය ඉන්න පුළුවන් අය අබුද්ධෝත්පාද කාලෙත් හිටියා එනිසා අපි නෑ කියන්න බෑ එහෙනම් මොකද කරන්නේ ඒ ටික නොකිය හිටියට සම්මා වාචා කියන ලෞකික මාර්ගාංගයේ යනගත් තිබුණා ඒක සතර ගමනට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා නිවනට හේතු වෙන්නේ නෑ එහෙනම් නිවනට හේතු වෙන සම්මා වාචා මොකද්ද කොහොමද වෙන් කරගන්නේ ලෝකේ අසාර බව තේරුම් ගත්ත මූලික ධර්මය අහලා අසාර ලෝකයක් තුල මොනවා ලබා ගන්න බොරු කියලා අනු බිඳවන්නද අනු රවට්ටන්නද කේලම් කියලා මොනවට අනු බිඳවන්නද මොනවා ලබා ගන්නද පරුස වචන කියලා මොකට අනු සැඩ බවට පත් කරන්නද පරුස බවට පත් කරන්නද ලාභ කියන්නේ මොකද මේ ලෝකේ මුලා කරවන්නද වැඩක් නැති අසාර ලෝකයේ තුල බොරුවෙන් කේලමෙන් පරුසෙන් ලාභයෙන් මට කරන්න වැඩක් නැහැ හරයක් නැති අසාර වන්නා ලෝකයේ තුල මෙබඳු වචන භාවිතා කිරීමේ ඇති හරය මොකද්ද වැඩ කරන්නේ ඒ නිසා මම ඒව අත්දන්නවා කියලා යථාබෝධය තුලින් අත්හැරීමක් නොයල්මක් විදීමක් වුණා නම් මෙන්න මේ මාර්ගයට කියනවා සම්මා වාචා කියනා වූ නිවන් දකින මාර්ගාංගය දැන් හොඳින් තේරුම් අරගන්න ඕනේ එහෙනම් නිවන් දකින මාර්ගාංගය මෙච්චර කල් දැනගෙන හිටියද ඒ සඳහා පොඩ්ඩක්වත් හිතුවද කියලා දකින්න ඕනේ එහෙනම් මෙන්න මේ ටිකෙන් දැනගන්න ඕනේ කුමක්ද සම්මා වාචාදී දැනගත්තා මිත්‍යා වාචාදී දැනගත්තා සම්මා වාචා දෙයාකාරය කියලා දැනගත්තා
එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා දැනගත්තා. මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? අන්නේ දැනත්තා විසින් සම්මා වාචා පිළිබඳ සම්මාදිට්ඨිය යුක්ත වුණා. එහෙනම් ඒතොර අන්න තවත් සම්මාදිට්ඨියක්. දැන් සම්මා දිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨිය, සම්මා සංකප්ප පිළිබඳ සම්මාදිට්ඨිය, සම්මා වාචා පිළිබඳ සම්මාදිට්ඨිය. දැන් සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට මේවා දැකලා තියෙන්න ඕනේ. තේරුම් අරන් තියෙන්න ඕනේ. ඉතාල පහසුයි කාගෙන්වත් ඊට පස්සේ අනේ සම්මාදිට්ඨිය මොකද්ද? සම්මාදිට්ඨිය වෙන්නේ කොහොමද? වැඩින්නේ කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. ওই ටික ඔක්කොම තියෙනවා. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අන්න සම්මා වාචා පිළිබඳව සම්මා දිට්ඨිය මෙතේ පහළ වුණා නම් ඒ වාගෙම දැන් මම දන්නවා මොකද සම්මා වාචා කියන්නේ වැටහෙනවා. එහෙනම් Taman අතින් මිච්ඡා වාචාවක් සිද්ධ වෙන්නේ එනවා නම් මොකටකින් තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලෙම 100ට නැගිනවා. මේක මිත්‍යා වාචාවක්. ඒ වාගේ මේක ලෞකික සම්මා වාචාවක්. මේක ලෝකෝත්තර වූ සම්මා වාචා ස්වභාවයක්. මෙන්න මේ ටික වැටහෙන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ? සම්මා වාචා පිළිබඳ සම්මා සතිය පහළ වුණා වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? එතෙන් පටන්ගෙන ඒ සම්මා වාචාවේ පූර්ණත්වයක් ඇද්ද? මුසාවෙන්, පිසුනේ, පරුසයෙන්, ක්ලාපයෙන්, සහමුලින් වෙන් වෙලා කෙලවර කරන යම් දවසක අරිහත් ඵලයේ සර්ව සම්පූර්ණත්වයක් ඇද්ද? අන්නේ ඉදා වෙනකන් කෙලවර කරනතුරු ඒ පිළිබඳ යම් උත්සාහයක්, වීර්යයක් අරගෙන ඒ ආකාරයෙන් කටයුතු කරනවා නම් මේකට කියනවා සම්මා වාචා වඩ කර නැත්තා වූ සම්මා කම්මන්තය. දැන් මොකද වෙන්නේ? සම්මා වාචා මාර්ගාංගයේ වඩ කරගෙන පරිවාර කරගෙන කාරණා තුනක් තිබුණා. තවත් මාර්ගාංග තුනක් සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මෙන්න මේ මාර්ගාංග තුන කීයුත් වෙලා තිබුණා. එහෙනම් දැන් අන්න ඔය ටික තේරුම් ගත්තාම සම්මා වාචා මාර්ගාංගය තෝරාගත්තා වෙනවා. ඊළඟ මාර්ගාංගය මොකද්ද? සම්මා කම්මන්ත කියන මාර්ගාංගය. මොකද්ද? මුසා වාචා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ කිය මාර්ගාංගය. එහෙනම් තේරුම් අරගන්න ඕනේ මේ මාර්ගාංගයත් අර විදියමයි. කොහොමද? අර කියන ප්‍රාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. අන්න එහෙනම් ඒකත් දකින්න ඕනේ. මොකක්ද එකෙන් වෙන්වීම? ප්‍රාණඝාතේ, අදත්තාදානී, කාම මිත්‍යාචාරේ කියන මෙන්න මේ කාරණා ටික සිද්ධ කරනවා නම් අන්නේ පුද්ගලයා මිච්ඡා කම්මන්තේ යුද්ධ වෙනවා. එහෙනම් සම්මා කම්මන්තේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, අදත්තාදානයෙන් වෙන් වෙනවා, කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා. මේක සම්මා කම්මන්තයයි. සම්මා කම්මන්තේ දෙආකාරයි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. එහෙනම් යම් කෙනෙක් ප්‍රාණඝාත අතහැරලා, පොරමරවංච අතහැරලා, සුරා ඒ වගේම යම් කිසි කාම මිත්‍යාචාරයන් අතහැරලා කටයුතු කරා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? අන්නේ හේතුවෙන් ලෞකික වන්නා වූ සම්මා කම්මන්තේ ලැබෙනවා. ලෞකික මාර්ගාංගයක් සුගතියට හේතු වෙනවා. කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා. නමුත් නිවනට හේතු කාරකමදි. දැන් නිවනට හේතු වෙන්නේ කොහොමද කරගන්නේ? කොහොමද ඒක වෙන් කරගන්නේ? අපි ඒකත් දකින්න ඕනේ. එහෙනම් කොහොමද වෙන් කරගන්නේ? මේ යථා බෝධියේ යථා ධර්මයේ අරගෙන ලෝකේ අසාරයි. අසාර ලෝකේ මොන යහපතක් කරගන්නද? මොනවා ලබා ගන්නද මම කටයුතු කරගන්නේ කියලා මෙන්න මේ අදහස එනකොට එක දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද ප්‍රාණඝාත කරන්නද? මොකද හොරමර වංචා කරන්නද? මොකද සුරාසූදු දුරාචාර කරන්නද? මොන ලාභයක් ලබා ගන්නද කියලා මෙන්න මේ අදහස ඉන්න පටන් ගන්නවා. අසාර ලෝකේ මේවා කරලා මන්න මොන යහපතක් කරගන්නද? මෙන්න මේ අදහස එනකොට යම් කිසි ආකාරයෙන් සම්මා කම්මන්ත වශයෙන් තිබෙනා වූ ආකාරයෙන්ම මොන කරන කටයුත්තක් අත්හැරී යනවා. වැඩක නැති පාප කොටසක් අත්හැරීම වැඩි මිදී යනවා. මෙන්න මේ අවස්ථාවේදී ධර්මාභෝධයෙන් සිද්ධ වෙන මේ කාරණේ යම්සේ පූර්ණ වෙනවද? මෙන්න මේකට කියනවා ආර්යවිනී නිවන් දාකින්ද හේතු වෙන සම්මා කම්මන්තේ. එහෙනම් මෙන්න මේක තේරුම් ගත්තාම අර ක්‍රමයටම දැනගන්නවා මිත්‍යා කම්මන්තේ දැනගත්තා. සම්මා කම්මන්තේ දෙආකාරයි කියලා දැනගත්තා. මෙන්න මේක ලෞකිකයි මේ ලෝකෝත්තරයි කියලා වෙනම දැනගත්තා. මෙන්න මේ දැන ගැනීමට කියනවා සම්මා කම්මන්ත මාර්ගහංගයේ පිළිබඳව සම්මා දිට්ඨිය පහළ වුණා කියලා. එහෙනම් තව සම්මා දිට්ඨියක්. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? මේ මාර්ගාංගයන්ගේ සම්මා කම්මන්තේ තේරුම් ගත්තට පස්සේ යම් ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාම මිත්‍යාචාරයක් නැගී යන අවස්ථාවක් කරන්න සිද්ධ වෙන අවස්ථාවක් වූ අරමුණු වෙන අවස්ථාවක් ලං වෙනකොටම එතනින්ම දක්නා මේක මිත්‍යා කර්මාන්තය නොකළ යුතුයි. ඒ වාගේම යම් කිසි මිදීමක් තිබුණාද ලෝක සත්‍යයගේ හෝ සමාගයේ බඳු අවස්ථාවක් දැක්කහම මේක ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමට හේතු වෙන්නා වූ ප්‍රාණඝාත අත්හැරීමක්, වරමරවංචා අත්හැරීමක්. ඒ බඳු ස්වභාවයක් මේ තියෙන්නේ.
නමුත් මෙන්න මේ යථා ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක් ඒ හේතුවද හරයක් නැත්තා වූ අසාර වන්නා වූ වැඩ පිළිවෙල ලෝක වැඩ පිළිවෙලට ප්‍රාණඝාත කළමට කරගන්න දෙයක් නැහැ. අගොරකමලවංචා කළා කරගන්න දෙයක් නැහැ. දුරාසූදු දුරාචාරාදී මුලා මිත්‍යාචාරයන්ගේ මට කරගන්න දෙයක් නැහැ. මොන හරයක් හිටියද අසාර දේවල් වලින් මම වෙන් ඉන්නේ වැඩක් නැති නිසා කියන මෙන්න මේ ධර්මයේ වටහාගෙන අවබෝධය ලැබුණා නම් මෙන්න මේකට කියනවා අර ශ්‍රේෂ්ඨ වන්නා වූ නිවන් දකින්න හේතු වෙන සම්මා සම්බන්ධය. මෙන්න මේ ආකාරයෙන් මේ කාරණා තේරුම් අරගත්තාම මොකද කරන්නේ? යම් කිසි දෙයක් වැඩි යුතුද අප්‍රමාදයෙන් යුක්ත වෙලා මේ යථාබෝධය පූර්ණ කරගත්තම සාන්තයි ප්‍රණීතයි නිවන දකින්නවා. නිවි දැනසී යනවා. ඒ නිසා මම මේ සඳහා උත්සාහ කළ යුතුයි, වීර්ය කළ යුතුයි කියන යම් හැඟීමක් ඇතුව කටයුතු කළා නම් අන්න එතන තියෙන සම්මා කම්මන්ත පිළිබඳ සම්මා වායාම මාර්ගාංගේ. එහෙනම් මේ ආකාරයෙන් සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මාර්ගාංග තුනකින් වටකර පරිවාර කරගෙන තියෙනවා සම්මා කම්මන්ත කියන මාර්ගාංගේ. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙතෙන්ට තේරුම් ගත්තාම අපි කොයිතරම් දුරට ධර්මාභෝධයක් ලබා ගත්තද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඊළඟ තව එකක් තියෙනවා මොකද්ද? සම්මා ආජීව කියන මාර්ගාංගයේ. මේකත් වැදගත් දෙයක්. එහෙනම් කොහොමද වෙන්නේ? සම්මා ආජීවයේ දැනගනි. මිත්‍යා ආජීවයේ දැනගනි. සම්මා ආජීව දෙයාකාරයි කියා දැනගනි. එකක් කෙලෙස් සහිතයි. සුගතියේ සසර ගමන්ට හේතු වෙනවා. අනික් සම්මා ආජීවයේ සුගතියේ ලෝකෝත්තරත්වයේ නිවන්ට හේතු වෙනවා. මෙන්න මේක වෙනම තෝරා ගන්න ඕනේ. ලෝකෝත්තර වූ නිවන්ට හේතු වෙන සම්මා ආජීවයේ තෝරා ගන්නට. මිත්‍යා ආජීවයේ මොනවද? නොඑක ආකාරයේ දුක්ඛයෙන් නොකටයුතු කම් වලින් නොකටයුතු විලදාම් ආදී නොඑක ආකාරයේ වැඩ වලින් යම් කෙනෙක් තමාගේ ජීවත් වෙන්න බලනවා නම් ජීවිතේ පවත්වන්න බලනවා නම් මෙන්න විබඳු වන්නා වූ අසාධාරණ ජීවනෝපායක් ඇතනම් මෙබඳු ජීවත් වීම මිත්‍යා ආජීවයයි කියලා දැනගන්නවා. එහෙනම් දෙහැමින් සාමයෙන් උපයාගෙන හදාගෙන ජීවත් වෙන යම් ජීවන හතාවක් ඇද්ද ඒක සම්මා ආජීවයයි කියලා දැනගන්නවා. නමුත් මේක මොකද්ද? ලෞකික වූ සම්මා ආජීවය. එහෙනම් මොකද ලෝකෝත්තර සම්මා ආජීවයේ නිවන්ට හේතු වෙන සම්මා ආජීවයේ යථාර්ථය වටහා ගත්තා වූ කෙනාට වැටහෙනවා මේ ලෝකයේ ආකාර ලෝකයේ මොනවා ලබා ගන්නද මම ජීවත් වෙන්නේ? මොනවද මට මේ ලෝකේ ගන්න තියෙන හරේ? එහෙනම් මම මේ ලෝකයෙන් මොකද්ද මට ලබන්න දෙයක් නැත්නම් මම මොකද්ද ගන්න තීරණේ? එහෙනම් මොකද මගේ ජීවත් වීම? මේ ආර්ය මාර්ගය හරියාකාරව පූර්ණේ කරන්ට සාන්තයි ප්‍රණීතයි නිවන් අවබෝධයෙන් සාමුලින් කෙලවර කරගත්ත දවසක් නැත්නම් එදාටයි මේ සතර ගමනේ මිදිලා කෙලවර වෙන්නේ. අන්නේ නිසා මගේ ජීවිතය මම පවත්වනවා නම් දැහැමින් සාමින් මම පවත්වන්නේ අන්නේ අදිෂ්ඨානය මුල් කරගෙනයි කියලා. මෙන්න මේ අදිෂ්ඨානයෙන් ජීවිතය පවත්වන බලාපොරොත්තු ආපුවාම කියනවා ආර්ය ධර්මයේ තුල නිවන්ට හේතු වෙන සම්මා ආජීවය පහළ වුණා කියලා. මෙන්න මේ ටික තේරුම් අරගත්තා නම් දැන් මොකද වෙන්නේ? ඔතෙන්දි දැනගන්නවා මිත්‍යා ආජීවයේ දැනගනි. සම්මා ආජීවයේ දැනගනි. මිත්‍යා ආජීවයේ දෙයක් සම්මා ආජීවයේ දෙයාකාරයි කියා දැනගනි. ඒ වගේම එකක් කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා අනික නිවනට හේතු වෙනවා කියලා දැනගන්නවා කියලා. මෙන්න මේ අවබෝධය ලැබුණාම සම්මා ආජීවයේ පිළිබඳ සම්මා දිට්ඨිය පහළ වුණා වෙනවා. එහෙනම් දැන් පස් ආකාරයකින් සම්මා දිට්ඨිය එක මාර්ගාංගයක ලැබුවා. එහෙනම් ඊළඟට පෙන්නනවා සම්මා ආජීවයේ පිළිබඳව යම් කිසි මෙසේ දැනගත්තා වූ සතියක් ඇද්ද මෙබඳු ජීවිතයක් නම් මේ ස්වභාවයයි මෙබඳු ජීවත් වීමක් නැත්නම් මේ මධ්‍යම ස්වභාවයයි මෙබඳු වන්නා උත්තම ජීවිතයක් ගත කරන්නේ ආර්ය මාර්ගඵල අවබෝධයයි මෙබඳු මාර්ගයක ජීවිතයක් නැත්නම් ඒක ශ්‍රේෂ්ඨයි කියලා මෙන්න මේම කීන වූ මධ්‍යම වූ උත්තම වූ දහම් දකින්න ක්‍රමයක් වෙනවා ඒක ප්‍රණීත දහම් දකින්න ක්‍රමයක් වෙනවා මෙන්න මේ ස්වභාවයේ ජීවිතය හඳුනා ගන්නවා කෙනෙකුගේ ජීවිතයත් ඔය ආකාරයෙන් දැනගන්නවා මෙන්න මෙසේ තේරුම් ගන්න පුළුවන් වෙච්ච කෙනාට මොකද වෙන්නේ? සම්මා ආජීවයේ පිළිබඳව සම්මා සතිය ලැබෙනවා. ඔහු ඊටනෝ කටයුතු කිරීමේ උත්සාහයක්, වීර්යයක් ඇත. සම්මා වායාමයේ ඒ පිළිබඳව පිළිතනවා. මේ ආකාරයෙන් සම්මා ආජීව පිළිබඳ සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගාංග තුනකින් පරිවාර කරගෙන පිළිදියානම් ක්‍රියාත්මක වුණා නම් මෙන්න මේකට කියනවා ආර්ය ධර්මයේ තුල සම්මා ආජීවය දැනගත්තා කියලා. සම්මා ආජීවයටපත් වුණා. ආජීව මාර්ගයන් ගමනය කළා. මෙන්න මෙච්චරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අපිට කටයුතු කරන්න තියෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග පහ යම් කෙනෙක් ඔය ආකාරයෙන් තේරුම් අරගෙන දැනගත්තා නම් ඊටන පුරුව හැටෙන්න පටන් ගත්තා නම් ඒ පහ වට කරගත්තා වූ සම්මා දිට්ඨි, සම්මා වායාම, ඒ වගේම සම්මා සති කියන මාර්ගාංග තුනක් ඇදලා මාර්ගාංග හතක් සම්පූර්ණ වෙනවා. එහෙනම් අටවෙනි එක හරියට පෙන්වන්නේ සාතු කරන පෝර දාන බුද්ධලයට ඒ සාතුව නිසා පෝර නිසා හිටවාගත්ත බීජේ පැලවිලා
කඳ ලබා දෙන්නේ යම්සේද සමාධිය නැමැති කඳ වගේ හම්බ වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ කඳ නැමැති සමාධිය ඔහොම ලබා ගන්න නම් සමාධියට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. සමාධිය ඔය ආකාරයෙන් ලැබෙනවා. ඔන්න ඔය මාර්ගය අනුගමනය කරන්න කියන එකයි එයින් පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි අද තේරුම් අරගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේදී ආර්ය වන්නා වූ නිවනට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගත්තා නම් මෙන්න මේ ටික වටහා ගත්ත කෙනාට දැන් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මොකද්ද නිවන් මාර්ගය? කොහොමද නිවන් දකින්නේ? මේක ඇත්තද බොරුද? මේ වගේ දෙයක් අහන්න ඕනේ නැහැ. තමන්ටම ඉහාත්මේවත් මේ අධ්‍යවි ඒ යථාබෝධය ලබා ගැනීමත් සමග සාන්ත ප්‍රේත නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ මාර්ගය ඔය ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙන්න කියලා තේරුම් අරගත්තා නම් මෙන්න මෙතෙන්දී අමුතුවෙන් ඥානීය කරන්න දෙයක් නැහැ කියලා පෙන්නනවා. තවත් මේක ආකාර සූත්‍රවල විග්‍රහ කරලා පෙන්නලා තිබෙනවා. නේ චේතනාකරණී සූත්‍රේ නැවි සූත්‍රයකට පෙන්නනවා ඔය ආකාරයෙන් කුසල සීලයේ අයු ප්‍රතිසාරයේ ප්‍රමෝදයක් ප්‍රමෝදයේ ප්‍රත්‍යක්තිය ප්‍රීතිය සුඛය සමාධිය යථාභූත ඥාන දර්ශනයක් යථාභූත ඥාන දර්ශනේ නිර්වේදයේ විරාගයේ විමුක්ති ඥාන දර්ශනයක් ලබා දී මෙතේ ධර්මියෝම පවත්වයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝ පුරවයි කියලා මෙතේ මුදිල්ලත්යෙන් පෙන්ලා දිනවා. ධර්ම මාර්ගය අනුගමනය කරනකොට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණ වෙලා නිවන් සාක්ෂාත් කර ගැනීම සම්පූර්ණ වන හැටි එහෙනම් තේරුම් අරගන්න ඕනේ. අපිට කරන්න තියෙන්නේ මොකද්ද? හරියට මාර්ගයේ තේරුම් අරගෙන හරියට රාතු සප්පායන් කරනවා වාගේ අන්නේ කටයුත්ත කිරීමයි. අන්නේ ටික සිද්ධ කරගන්නකොට අපිටම දැනගන්න පුළුවන් වෙනවා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණ වෙලා මාර්ග අවබෝධය ලැබෙන හැටි. එහෙනම් මේ ටික තේරුම් අරගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල ශාසනය කියලා ඔය ආකාරයෙන් ගන්නකොට මොකද වෙන්නේ? සමාධි ශාසනයත් එතන නැගෙනවා. සම්මා ඥාන සම්මා විමුක්තිය කියන දසහංගයක් සම්පූර්ණ වෙනකොට ප්‍රඥා ශාසනය නැගෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ටික වැඩනවා නම් ඒ පුද්ගලයා සම්මත වශයෙන් කොයි જાතියේ හිටියා කිව්වත් සම්මත වශයෙන් මොන ගෝත්‍රයේ කුලයේ හිටියා කිව්වත් මොන විදිහේ තැනක හිටියා කිව්වත් ඒ පුද්ගලයා ඔය ආර්ය මාර්ගයේ පූර්ණේ කළොත් කවදා හරි කෙලවර කරන්නේ ඔන්නේ පූර්ණතාවයෙන් ඒවා අරිහත් ඵලයෙන් එනිසා තේරුම් ගන්න ඕනේ මේ ලෝක සම්මතිය තිබෙන්නා වූ සම්මත ආගම් ભેද කුලමල ભેද ආදී වන්නා වූ මේ ලේබල් වලට වැටෙන්නේ නැතුව හරියාකාරව ප්‍රඥාවෙන් මේ මහා විද්‍යාඥයා දුන්න ඒ විද්‍යා සිද්ධාන්ත ටික තේරුම් ගන්න බලන්න ඕනේ. අන්නේ විද්‍යා සිද්ධාන්ත තුලින් තේරුම් ගන්න හරවත් දහමක් තමයි ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔය ආකාරයෙන් ඔය මාර්ග සත්‍ය විස්තර කරලා තිබෙන්නේ. පොඩි තේරුම් අරගෙන මඟ අනුගමනය කරගත්තා නම් ඔන්න ඒ හේතුයෙන් පුළුවන්කම ලැබෙනවා ඒකාන්තයෙන් උතුම් නිවන් සාක්ෂාත් කරගැනීමේ උත්තරීතර වන්නා ශ්‍රේෂ්ඨ කාර්යය සිද්ධ කරගන්න. දැන් එන අපි තේරුම් අරගන්න ඕනේ වෙබන් ශ්‍රේෂ්ඨ වන්නා උත්තම අවස්ථාවක් අපි ලබා ගන්නට යම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම සඳහා මඟ පාදා ගත්තා නම් අන්නේ උත්තරීතර අවස්ථාවද මුලින් තේරුම් අරගෙන අපි දැනගන්න ඕනේ එන්න වටිනාම දේ මොකද්ද? සම්මා දිට්ඨිය හදගන්නා වූ ආකාරය පිළිබඳ හොඳින් තේරුම් අර ගැනීමයි. එදා සම්මා දිට්ඨිය හරි ආකාරව තේරුම් අරගත්තට පස්සේ අපිට පුළුවන්කමක් ලැබෙනවා යථාර්ථයෙන්ම සම්මා දිට්ඨි වෙන හැටි දැනගත්තා. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වන්න හැටි තේරුම් අරගත්තා. එහෙනම් අපිට අද පුළුවන්කමක් තිබෙනවා හරි ආකාරව දහම් මඟ වඩන හැටි තේරුම් අරගෙන සම්මා දිට්ඨියට එන්න නම් හරියටම දකින්න සංකීර්ණ එකතුවෙන් මිදීම දකින්න නම් අපි දැනගන්න ඕන ආකාරයක් විග්‍රහ කළා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ. මෙතනයි මුල තියෙන්නේ. මෙතනයි දහම් ඖෂධය දකින්නේ. හොඳින් තේරුම් අරගෙන මේ ලෝකේ යම් ප්‍රියමනාපයක් යහපත් දෙයක් කියලා හිතා ඉන්නවා නම් කැමැතිදී නොපවත්නා වූ මේ ලෝකයේ තුල මොනවා මම කියලා ගන්නද මොනවා මගේ කියලා අල්ලන්නද හරයක් තියෙන්නේ මොනවද කියලා මෙන්න මේ ටික තේරුම් අරගන්න ඕනේ. එසේ තේරුම් අරගෙන වෙලා යථාබෝධය ලබා ගැනීමට කෙටි භාවනාවක් මතක තබා ගන්න ඕනේ. එසේ මතක තබාගෙන ඒ භාවනාව වඩනකොට මේ පින්නතුනම තේරුම් ගන්න පුළුවන් වෙයි මොනවද මේ ලෝකේ සාර ධර්මයක් තියෙන්නේ. අපි මොනවද මේ ලෝකේ හරයක් තියෙනවා කියලා අල්ලන්න හදන්නේ. අනාථ දේවල්ද නාථ දේවල්ද මේ ලෝකේ තියෙන්නේ කියලා එකින් එකට විග්‍රහ කරලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අපි දකින්න ඕනේ දුක දකින්න නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්න නම් සැප හොයා ඉඳලත් බෑ. ඒ වගේ ලෝකේ සම්මත වෙලා තියෙන දුක ගැන හිතා ඉඳලත් බෑ. ඒ දෙක පැත්තකින් තියලා හේතු කාරකයේ මේ දුක උපදවන්න හේතු වෙන්නා යම් කිසි තෘෂ්ණාවක් ඇද්ද අන්නේ තෘෂ්ණාවට හේතුව නිතර හොයලා බලන්න ඕනේ. ඒකේ හරියක් තියනවද කියලා. මෙන්න මේ ටික දැනගන්නකොට ප්‍රියභාවයේ සිදිලා යනවා. ප්‍රියභාවයේ ගෙන දෙන්නා පංචකාමයන් කෙරෙහි ප්‍රියභාවයේ සිදිලා ගියා නම් අන්න ඉතින් අපිට ඇත්ත පේන්න පටන් ගන්නවා හරියට. එහෙනම් මේකදී අපි දැනගන්න ඕනේ අපි හරියට ඇත්ත දැනගත්ත තරමට නම් යම් කිසි දෙයක තියෙන අසාර තත්වයේ දැනගත්ත තරමටයි ඒකෙන් මිදෙන්නේ. යම් කිසි ප්‍රියමනාප දෙයක අසාර තත්වයේ දැනගත්තාමයි මිදෙන්න හේතු වෙන්නේ. මොකක් නිසාද? මේ ප්‍රියමනාපේ අල්ලාගත්ත මානසිකත්වය තුළින් තමයි මේ ලෝකයේ දුකට මුල වෙලා තියෙන්නේ.
අන්නේ මාන අපි අල්ලාගත්ත ප්‍රියමනාපේ වටිනා දෙයක්ද කියලා හිතන්න බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මොනවද අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ? ප්‍රියයි මනාපයි යහපතයි කියලා අල්ලා ගන්න හදන්නේ මොනවද මේ ලෝකේ? මම කියලා කොටසක් ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගන්න හදනවා. මගේ කියලා කොටසක් කෙරෙහි හිත බඳිනවා. මේ ආකාරයෙන් මම කියලා මගේ කියලා කොටස් දෙකක් ලෝකයෙන් අල්ලා ගන්න බලාපොරොත්තු වුණා නම් මෙන්න මේ ටික රැක ගන්න තමයි මෙන්න මේ ටික සකස් කර ගන්න තමයි හැම මොහොතක් පාසා බලාපොරොත්තු වෙන්නේ යම් කිසි මම මගේ කියලා එකතු කරන කොටසක්. එනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ යමක් මමයි මගේ කියලා අල්ලා ගන්නවා නම් අපි මොනවා මම කියලා අල්ලා ගන්නද මෙච්චර කල් අල්ලා ගන්න හදපු ඇහැ තුල කන තුල නාසය තුල දිව තුල කය තුල නැත්නම් මේ රූපේ තුල අපිට අල්ලා ගන්න දෙයක් තිබුණාද කොයිතරම් සුද්ධ කළත් කොයිතරම් පවිත්‍ර කළත් ඒවා කැමැති ආකාරයෙන් පවත්වන්න පුළුවන් කමක් නැහැ කැමැති නැති දෙයකටපත් වෙලා විනාශ වෙලා යන දෙයක් නිසා කැමැති දේ පවත්වන්න පුළුවන් කයක් ඇති කිසිම සත්‍යයක් නැත්නම් ඒ බඳු කයක් මම කියලා ඒ බඳු දෙයක් මගේ කියලා හරියක් ගන්න පුළුවන්ද එහෙම ගන්න පුළුවන් කමක් නැත්නම් අපි මේ ආකාරයෙන් මේ ධර්මයේ ගැන ඉතාම කෙටියෙන් තේරුම් අරගන්න ඕනේ අනාථ ධර්ම මිසක් මේ ඇස කන දිව නාසය ශරීරය තුළ අනාථ මිසක් නාථ දෙයක් නැහැ එහෙනම් මේ ලෝකේ කියන්නේ මොනවද ඇස කන දිව නාසය ශරීරයේ ලෝකේටයි ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ලෝකේටයි එහෙනම් මේ ලෝකේ තුල තියෙන යමක් නැත්නම් අනාථ නම් ලෝකයෙන් අත්තරින් වැළී මිදීමක් නැත්නම් ඒකයි නාථ එහෙනම් අනාථ දැක්කනම් නාථ දැක්කනම් බුදුන් දැක්ක වෙනවා ඒ නිසා හැම කෙනෙකුටම පහසුම භාවනාවක් වශයෙන් තේරුම් අරගන්න ඕනේ කුමක්ද මේ භාවනාව කාම ලෝකයේ කියලා කොටසක් තියෙනවා කාම වස්තුන් ඇතුළු වෙන ප්‍රියයි මනාපයි කියලා ඉන්න ලෝකේ රූප ලෝකයේ කියලා කොටසක් තව අහලා තියෙනවා බබ ලෝක කියලා අරූප ලෝක කියලා තවත් නොපෙනෙන ලෝක කොටසක් ගැන කියවෙනවා කොහේ සැරිසරුවක් හටගත්තා නම් විපරිණාමයටපත් වෙලා විනාශ වෙලා යන කැමැතිේ පවත්වන්න පුළුවන් කමක් නැති දහම් තුලයි සැරිසරන්නේ නම් අනාථ දහම් තුලයි කාම ලෝකයක් අනාතයි රූප ලෝකයක් අනාතයි අරූප ලෝකයක් අනාතයි එහෙනම් නාත මොකද්ද මේවා පිළිබඳ යම් චන්දරාගයක අත්හැරීමක් ඇද්ද නාතයි නොයල්මක් ඇද්ද නාතයි විදීමක් ඇද්ද නාතයි නිවීමක් අනදීමක් ඇද්ද නිවනම නාතයි කියලා මෙන්න මේ මෙතෙක් කිව් දහම් වල අර්ථය අරගත්තා නම් මේ පිළිතුරට නිවන් දකින්න කර්මස්ථානයක් ලැබෙනවා අන්න කර්මස්ථානයක් වඩන්න ඕන කෙනෙකුට මේ ආකාරයේ කර්මස්ථානයේ වඩලා පුරුදු කරගන්න සුළු වේලාවක් වඩන ආකාරයෙන් පෙන්වා දෙන්න ඒ ආකාරයෙන් සිහි කරලා කර්මස්ථානයේ වඩලා ඒ යථාබෝධයෙන් ලබාගෙන අත්හැරීම නොවැළී මිදීමෙන් කෙලෙස් අත්හැරීමෙන් නොවැළීමෙන් මිදීමෙන් ලබන නිවන් සාක්ෂාත් කරන්න අදාළ හේතු වාසනා වේවා කියලා අදිස්ථාන කරන්නේ සුළු මොහොතක් හැමදෙනාම ඒ කර්මස්ථානයේ වඩන්ත කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම විත්වා මිදීම නාතයි මිදීම විත්වා නිවනම නාතයි නිවනම විත්වා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම විත්වා මිදීම නාතයි මිදීම විත්වා නිවනම නාතයි නිවනම විත්වා නිවනම නාතයි නිවනම විත්වා නිවනම නාතයි නිවනම විත්වා කැමැති ආකාරයෙන් අත්පොත වටහාගෙන මේ භාවනාව වඩනකොට තමන්ටම තේරි කාන්ත ප්‍රේතත්වයටපත් වෙනවා හැම දිනකට ශාන්ති නිවනක් වේවා යහපත